right සුදාසක හැමදාටම දැන් ඉතින් අලුත් කොටසක් අද පටන් ගන්නවා පුතේ මේ කොටස තමයි මිනුම් උපකරණ හරි මිනුම් උපකරණ සාමාන්‍යයෙන් මිනුම් උපකරණ කිව්වට පස්සේ වර්ණි කැලිපරය මයික්‍රොමිස්කෝප් ආමානය ගෝලමානය චලනවීක්ෂය තුලාව ඊට පස්සේ විරාම ඝටිකාව ඔය කියන සබ්බ සකලම නාම තියෙනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙතනින් පටන් අරන් ඉස්සරහට යනකොට කලින් කරපු ඔෆ්සෙට් නම් මෙතනින් එහාට ඕන වෙනවද අනම්මනම් අමාරුද එහෙම හැංගීමක් එන්න පුළුවන්. පොදින් මතක තියාගන්න පුතේ එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙතනින් පටන් අරන් ඉස්සරහට ගියත් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. කරදරයක් නැතුව දිගට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මේක මේ කොටසටම අනන්‍ය වෙච්ච කොටසක්. මේක සම්පූර්ණයෙන්ම විභාග ප්‍රශ්න එහෙම්මම එන කොටසක්. සම්පූර්ණයෙන්ම විභාග ප්‍රශ්න එහෙම්මම එන කොටසක්. ඒ නිසා ඔයගලන්ට මේ ටික කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්. සහ විභාගෙදී ඔබගේ ලකුණු ස්ථාවර කරගන්න, ෂුවර් කරගන්න, හරියටම ගෙදරින් අරගෙන ලකුණු ප්‍රමාණයක් කරගන්න පුළුවන්. මේ පාඩමේ සංගීතය ගැන කිව්වොත් එහෙම කියන්නේ පේපර් එකට මේකින් දැක්කන දායකත්වය ගැන කිව්වොත් එහෙම අපි ගත්තොත් එහෙම ඔයගලන්ට ලකුණු හම්බ වෙනවා පුතේ ප්‍රධාන කොටස් තුනකට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් MCQ ස්ට්‍රක්චර්ඩ් essay එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ඊළඟ රචනා ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් essay paper එක ওই විදිහට ප්‍රධාන කොටස් තුනකට එනවා. මේක MCQ කිව්වට පස්සේ MCQ 50ක් ඔයාලට එනවා ස්ට්‍රක්චර්ඩ් essay 4ක් ඔයාලට එනවා essay ප්‍රශ්න 6ක් 6න් 4ක් එනවා ලියන්න තියෙන්නේ 4යි. එතකොට පුතේ මේ 50ම අනිවාර්යෙන් උත්තර දෙන්නට ඕන මේ 4ම උත්තර දෙන්නට ඕන මේකට එන ඉලක්කම් 6න් 4ක් තෝරාගෙන ඒ ඉලක්කම් 4ට අදාළ ප්‍රශ්න 4ට උත්තර දෙන්නට ඕන. මේකට පැය 2යි මේකට මේ දෙකටම පැය 3යි. එහෙම වෙන් කරලා දෙන්නේ නැහැ දෙකම එකට දෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි මේකට එක පැයයි මේකට පැය 2යි කියලා වෙන් කරගන්න. ඒ අනුව එසේ එක ප්‍රශ්නයකට ආසන්න වශයෙන් පැය භාගයක් විනාඩි 25ක් වගේ කාලයක් ඔයාලට ලැබෙනවා. දැන් අපි බලමු මේ ඉගෙන ගන්න චුට්ටි කොටසක්. මේ බොහොම පුංචි කොටසක්. මේ පුංචි කොටසින් ඔයාලගේ පේපර් එකට හම්බ වෙන දායකත්වය කොහොමද කියලා. සාමාන්‍ය පුතේ මේ කොටසෙන් MCQ දෙකක් හෝ එකක් එනවා. සමහර වෙලාවට තුන වෙන්නත් පුළුවන්. මම බහුතරය වැඩිමනත් ලකුණු වෙන ප්‍රමාණය දාන්න ලකුණු දෙකක් හෝ එකක් එනවා. ස්ට්‍රක්චර්ඩ් essay සමහර අවුරුදු වල සමහර අවුරුදු කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගිය අවුරුද්දේ ආවෙත් නැහැ ඊට කලින් අවුරුද්දේ ආවෙත් නැහැ. ඒතර මේ ඊළඟ අවුරුද්දේ එන්නට තියෙනවා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ ඔයාලට එන්න පොඩි chance එකක් තියෙනවා. නැත්තම් සැරින් සැරේ අවුරුදු දෙක තුනකට සැරයක් අනිවාර්යයෙන් මේකේ ප්‍රශ්නයක් එනවම තමයි. කෙලින්ම ස්ට්‍රක්චර්ඩ් එක ප්‍රශ්නයක් එනවා. essay එකට මේකේ කිසි අදාළත්වයක් නැහැ. පුතේ මතක තියාගන්න ස්ට්‍රක්චර්ඩ් එක ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ලකුණු 5ක් ස්ථාවරයි. ඒ ලකුණු 5 ගෙදරින් අරගෙන ලකුණු 5ක්. MCQ එකක් හෝ දෙකක් ආවොත් ඒන එක හෝ දෙකෙන් ඔයාලට ආසන්න වශයෙන් ලකුණු 5කට එහා පැත්තේ දායකත්වයක් ඔයාලට පේපර් එකට තියෙනවා. අනිවාර්යෙන් ලකුණු දෙකක් නම් තියෙනවාම තමයි පේපර් එකට. ලකුණු දෙකක් කියලා කියන්නේ පුතේ අනාගතයේ ඔයගොල්ලෝ යන කැම්පස් එක තීරණය කරනවා. ඊළඟට ඔයගොල්ලෝ යන ෆැකල්ටි තීරණය කරනවා. මේ හැම දෙයක්ම තීරණය කරන්න පුළුවන්. ඊටාම සංවේදී ලකුණු සංඛ්‍යාවක් තමයි ලකුණු දෙකක් කියලා කියන්නේ. හරි ඔය ඉංජිනේරින් මෙඩිසින් යන ලෙවල් එකේදී ලකුණක් කියන්නේ පුතේ රෑන්ක් 10ක 15ක 20ක විතර වෙනසක් වෙන ලකුණක්. එක පේපර් එකක ලකුණක් කියලා කියන්නේ රෑන්ක් 10ක් 15ක් සමහරවිට 20ක් විතර වෙනස් වෙන්න පුළුවන් જાතියේ ලකුණක්. ඒක නිසා මේ විභාගෙදී ඔයාලා එක ලකුණකට එක MCQ එකකට තියෙන බර ඔයගලගේ ජීවිතයේ අනාගතය තීරණය කරනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න. මේ පාඩම හරි පුංචි මේකේ ආයෝජනයෙන් හම්බෙන ප්‍රතිලාභේ පට්ට වැදගත්. හරිද? ROI එක return on investment එක මාර ඉහළයි. ඒ කියන්නේ පුතේ පොඩි කාලයක් වැය කරලා චූටි වැඩ ටිකක් කරලා මේකෙන් ගන්න තියෙන ප්‍රතිඵලය ඉතා ඉහළ ගණයේ ප්‍රතිඵලයක් තමයි. ඒ කියන්නේ ලකුණු ප්‍රමාණය තමයි වටිනාකමක් තමයි මේකේ තියෙන්නේ. හොඳයි. දරුවෝ ප්‍රශ්න අහනවා මේකට ටියුට් එකක් දුන්නද? තාම ටියුට් එක දුන්නේ නැහැ පුතේ. ටියුට් එක දැන් 16 පස්සේ පටන් ගන්න පුළුවන්.
ඒක නිසා 16න් පස්සේ ඒ ඩියුට් එක හම්බ වෙනවා 16ට කලින් මම ඩියුට් එක දෙන්නම් අතර කන්න කියලා ගන්න පුළුවන්. ඊළඟට අලුත් පොතක් ගන්න ඕනද කියලා අහනවා. කැමති නම් අලුත් පොතක් ගන්න. නැත්නම් මිනුම් උපකරණ ලියපු පොතේම ලියන්න. කිසි ගැටලුවක් නැහැ. ඒක ඔබේ කැමැත්ත. right. හොඳයි. දැන් මේ පාඩමේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? මේ පාඩමේ මූලික වශයෙන් උපකරණ කීපයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි එක තමයි වර්නියර් කැලිපරය. දෙවෙනි එක මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමානය. ඊළඟ ගෝලමානය. චලනවීක්ෂය. දෙදඬු තුලාව. විරාම ගටිකාව. ඔන්න ඔය කියන උපකරණ හයින් මතක තියාගන්න පළවෙනි හතර තමයි කෙලින්ම රචනා ප්‍රශ්න එන හතර. මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න එන හතර. මේ වලින් කෙලින්ම නම් එන්නේ නැහැ. මොකද එන්න තරම් ලොකු ගැඹුරු තර්කයක් නැහැ. නමුත් මේවල යමක් අවබෝධ කරගන්නට තියෙනවා සෑහෙන වැදගත් මේ වලින් කෙලින් ප්‍රශ්න එනවා. ගොඩක් වෙලාවට MCQ දෙකක් විතර එනකොට දෝෂ වලින් එකක් එනවා ඒ වලින් එකක් එනවා මොම සෙට් එකක් බහින්න. හරිනේ? right. දැන් මෙම ඒකකයේදී පහත උපකරණ පිළිබඳව අධ්‍යයනය කරයි. ටක් ගාලා කෙටියෙන් දාගන්න. දැන් පුතේ වර්නියර් කැලිපරය කියලා කියන්නේ මෙන්න මේක. මේ දින බඩු. මෙන්න මේකට තමයි වර්නියර් කැලිපරය කියලා කියන්නේ. වෙනවා නැති. මේක තමයි වර්නියර් කැලිපරය. හරි. මේ ගත්තන් පස්සේ මේකේ කෑලි බෑලි තියෙනවා. මේකේ මේ යට තියෙනවා පොඩි මිනුම් ඉලක්කම් කීපයක්. මේ මැද ධාරයේ තව ඉලක්කම් වගේක් තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ කෑලි තියෙනවා මේවා. ඉතින් පිටිපස්සෙන් තව කූරක් මෙහෙම එළියට එනවා මේ. ඔය විදිහට මේකේ සම්පූර්ණ මෙකැනිසම් එක මේකේ කරන්නේ මොකද්ද? මිනුම් ගන්නේ කොහොමද? දෝෂ මොනවද? සබ්බ සකලම නාම ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? ඊළඟට මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ආමානය කියලා කියන්නේ මෙන්න මේක. මේක තමයි මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ආමානය කියලා කියන්නේ. මේ විදිහට මේකේ නම් වට පරිමාණයක් තියෙනවා. මේ වගේ වට පරිමාණයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පුතේ රේඛීය පරිමාණයක් තියෙනවා. රේඛීය පරිමාණයක් තියෙනවා. මේකට අපි කියනවා දිදාලය. මේකට දිදාල හිස ඉද්ද කිනිහිරය සබ්බහ එන එක නම් ටිකක් සෙට් එකක් කියනවා. මේ කැලි බෑලි නම් කරන්නේ. එතකොට මේකේ මෙකැනිසම් එක මොකද්ද? මේකේ යාන්ත්‍රණය මොකද්ද? මේක ඇතුලේ දුවන්නේ කොහොමද? වැඩ කරන්නේ කොහොමද? මේකේ මිනුම් ගන්නේ කොහොමද? මේකේ දෝෂ මොනවද? ඔක්කොම ටික මෙතනදී උගලන්නේ ගන්න. ඊළඟට මේ තියෙන පුතේ ගෝලමානි. එතන ගෝලමානි කියන්නේ. එතන මේ ගෝලමානි මැද තියෙන මෙහෙම ස්ක්‍රූප්පුවක් මේ. මෙහෙම කරකවද්දි මේක පල්ලෙහාට එනවා. කරකවද්දි උඩට යනවා. එතන මෙයාගේ තියෙනවා මෙහෙම වට පරිමාණයක්. හරි. මේ වටේට පරිමාණයක් තියෙනවා. රේඛීය පරිමාණයක් තියෙනවා. ඒ වගේ මේකෙත් ඒ සම්බන්ධ සියල්ල ඉගෙන ගන්න තියෙනවා. චලන නිසි දිනුපුත චලන නිසි බර වැඩි අතර පෙට්ටියක ඇතුළේ දෙනවා ගන්න ගියාම කරදර මම පොඩි වැඩක් දීලා දපොටි ගියා අරන් පෙන්නන්න හරි
right එතකොට මේ සබ්බ සකලමනා මේ කතා කරද්දී මේ විරාම කටිකාව කියලා කියන්න නිකම් මේ මොකද කියන්නේ ස්ටොප් වොච් එක හරි මේක ලොකු දෙයක් නැහැ තෙදන් තුලාවේ යම් කිසි දෙයක් තියෙනවා නමුත් ඒක ලොකුවට අහන්න තරම් දෙයක් නැහැ මේකේ එතකොට අහන්න තරම් දෙයක් නැහැ කියන්න බෑ නැහැ ඔය මොඩල් පේපර් එක වගේ නම් අහලා තියෙනවා එතන අපිට මෙන්න මේ පිළිබඳව තමයි ඉගෙන ගන්න තියෙන්නේ right ලියන්න අපි දැන් මුලින්ම අහගෙන ඉඳලායි මුලින්ම ෆිසිකලි එන්න පුළුවන් ළමයින්ට මේවල ප්‍රැක්ටිකල්ස් කරන්න පුළුවන් ෆිසිකලි එන්න අපහසු කට්ටියට මේක අපිට ඔන්ලයින් එකේ තියරි ටික කවර් කරන්න පුළුවන් පුතේ සම්පූර්ණ ප්‍රශ්න කිසිම වෙනසක් වෙන්නේ නැහැ අතින් උපකරණේ අල්ලලා බලලා ඉගෙන ගන්නකොට ඔයාලට විශේෂ වාසියක් අමතර වාසියක් එකේ තියෙනවා හරි right ලියන්න මෙම කොටසේදී ඉහත උපකරණ පිළිබඳව මෙම උපකරණ පිළිබඳව පහත ආකාරයට අධ්‍යයනය කරයි සියලුම උපකරණ පිළිබඳව මෙහෙම අධ්‍යයනය කරනවා පළවෙනි එක තමයි පුතේ මේක ඇත්තටම මම මේ නෝට් එක දැන් ඔයාලට දෙන්නේ මේ පොඩ්ඩ මේක මේ දැන් තියෙන වටිනාකමකට වඩා මේ පාඩම් ටික ඉවර වුණාට පස්සේ මතක් කරගන්න ගියාම බලන්නකොට ලේසි වෙන තමයි මේ නෝට් එක දැන් දෙන්නේ හරි පළවෙනි එක තමයි පුතේ කොටස් නම් කිරීම හා උපකරණය මෙහෙම දැකලා දැනගන්නට ඕන පළවෙනි කාරණය දෙවෙනි කාරණය තමයි පුතේ යාන්ත්‍රණය හා කුඩාම මිනුම ගැන ඉගෙන ගන්නට ඕන තාම මේ වචන තේරෙන්නේ නැහැ මේවා මම දෙන්නේ පස්සේ බලන්න පාඨාංක ලබා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියලා දැනගන්නට ඕන. ඊළඟට මූලාංක වරද හා නිර්වද්‍යකරණය මූලාංක වරද කියලා එකක් තියෙන ගොඩක් උපකරණවල මේ මූලාංක වරද තියෙන්නේ කොහොමද ඒගොල්ලෝ හරි ගස්සන්නේ කොහොමද කියන එක මේකෙදි කතා කරන්නට ඕන. පහ මේ කොටස් හතරටම අමතරව පුතේ තව කාරණයක් තියෙනවා. ඒකට අපි කියනවා දෝෂ කියලා. මේ දෝෂ කියන මාතෘකාව උගන්වන්නේ මේ උපකරණ හතරම කියලා දෙන ඉවර වෙනවා. එතකොට මේක මේ අර දාන්න තරම් නැති නිසා තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඕගොල්ලෝ නැවත මේ පාඩමේ උරුණාට පස්සේ යම්කිසි උපකරණයක් පිළිබඳව ඕගලන්ගේ තියෙන දැනුම චෙක් කරගන්න ඕනේ නම් මෙන්න මේ කොටසින් කොටස පස්සේ දවසක මතක් කරලා බලන්න. මේ කොටසින් කොටස හරියට මතක් කරගන්න පුළුවන් නම් ඕගලන්ට අර මිනුම් උපකරණය පිළිබඳව හොඳ ප්‍රාමාණික දැනුමක් තියෙනවා. හොඳ සිරා සුපිරි දැනුමක් තියෙනවා. මේ කොටසින් කොටස හරියට මතක් කරගන්න පුළුවන් වෙන්නට ඕන. තේරුණාද? එතකොට මේව කොටස් වලට කඩලා තමයි අපි මේ උපකරණයට උගන්වන්නේ. හරිනේ? right. මේ පහදාගෙන ටක් ගන්න. ඔය මේ වැස්ස නිසා සමහරවිට නෙට්වර්ක් අප්සෙට් යන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඔය මේ zoom කරලා දුන්නේ පුතේ. මේ වැඩේට අඩි රූලක් එහෙම ඕන වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඇස්ති කරගන්න. right. හොඳයි. මාතෘකාව ලියන්න. මිනුම පාඨාංකය මාතෘකාව ලියන්න පාඨාංකය මොකද්ද පුතේ පාඨාංකයක් කියන්නේ? පාඨාංකය කියලා කියන්නේ උපකරණයකින් ඍජුවම ලබා ගන්නා කියවීම.
ඕක තමයි අපි රීඩින් එක පාඨාංගයක් කියලා කියන්නේ. දැන් මිනුම් උපකරණයකින් ඍජුවම ලබා ගන්නා අගය ඇල ඉරක් කියවීම පාඨාංගයේ ලෙස හඳුන්වයි. ඊළඟට මිනුම ඊළඟ මාතෘකාව මිනුම. මොකද මේ මිනුම කියලා කියන්නේ? මේ දෙක අතර වෙනස දන්නේ නැත්නම් වැඩේ වන වෙනවා ස්ට්‍රක්චර් ලියන්න කියන්නේ. මේ දෙක අතර වෙනස හරියට දැනගන්න ඕනේ. මිනුම මොකද මිනුම කියන්නේ? මිනුම කියලා කියන්නේ පුතේ පාඨාංක කීපයක් හෝ දෙකක් හෝ ගුණ කිරීමකට ලක් කරලා. එහෙනම් කී පාඨාංක දෙකක් හෝ කීපයක් ගුණ කිරීමකට ලක් කරලා හරි අඩු වැඩි කරලා හරි නැත්නම් ගණිත කර්ම වලට වාජනය කරලා අපි ලබා ගන්නා ප්‍රයෝජනවත් රාශිය. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි උදාහරණයකින් බලමු. ඒක ලියලින්නකෝ. යන්න පාඨාංක ගණිත කර්ම වලට භාජනය කොට ලබා ගන්නා වැදගත් රාශීන් මෙසේ හඳුන්වයි. උදාහරණ දිග ස්කන්ධය පරතරය දිග වලට උස කියලා දාගන්න. උස ස්කන්ධය පරතරය හරි පරිමාව වර්ගඵලය ඒ විදිහට පුතේ තාම තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් බලමු. හරියට කොහොමද මේ වෙන්නේ කියලා. ඔය උදාහරණ ටික දාගන්නක් ගන්න. ඔය තියෙන මම දීපු දැන් අගයන් ටික දාගන්න. right. ඔන්න බලන්න මේකට දෙන උදාහරණ. දැන් ඔය හිතන්න වාගාව තියෙන පොඩි ලී කෑල්ලක් මැන ගන්න. ලී කෑල්ලක දිග මැන ගන්න ඕන. මේ ලී කෑල්ලේ දිග මැන ගැනීමේ අරමුණෙන් අපි මේකත් එක්ක සෙට් කරනවා පොඩි මීටර රූලක්. හරි වනෝනේ. මෙහෙම ලී කෑල්ලක් තියෙනවා. මේ ලී කෑල්ලේ දිග මැන ගන්නටයි වාට ඕන. මේ ලී කෑල්ලේ දිග මැන ගැනීම වෙනුවෙන් හොඳයි. උඩ මීටර රූල තියෙනවා. දැන් අපි දන්න කියන රූප සරණම් මේ අදින් හොඳයි. එතන උඩ මීටර රූල. මීටර රූල මේ තියෙන ලී කෑල්ල. පුතේ මෙහෙම ලී කෑල්ල මීටර රූලත් එක්ක හේතු කරලා හරියට මෙතන මේ කෑල්ලකට ටච් කරලා ඉවර වෙලා මෙන්න මෙතන පාඨාංකය ගන්නවා x1 කියලා. ඊළඟ මෙන්න මෙතන පාඨාංකය ගන්නවා x2 කියලා. කියන්නේ මෙහෙම ගාන්ට මීටර රූල මෙහෙම හේතු කරලා ඉවර වෙලා මීටර රූල මෙහෙම හේතු කරලා ඉවර වෙලා හරි අපි මෙන්න මෙතන දින කියවීම ගන්නවා රීඩින් එක කියවීම ගන්නවා x1 මේ කෙලවරට හේතු වෙන ආසන්නම රීඩින් එක ගන්නවා x2 එතකොට පුතේ මෙන්න මෙතන
x1 හා x2 කියලා කියන්නේ කවුද? පාඨාංක කෙලින්ම අපි ගන්න කාරණා. මෙයාගේ දිග කවුද? අපි දිග ගන්නෙ කොහොමද? x2 ගෙන් x1 අඩු කරලා x2 ගෙන් x1 අඩු කරලා තමයි පුතේ දිග ගන්න. දැන් බලන්න පාඨාංක දෙකක් අඩු කරලා නේද දිග ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි පුතේ හරියටම දිග වනින විදිහ. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි මේ තියෙන්නේ පාඨාංකයයි මිනුමයි අතර තියෙන වෙනස තේරුම් ගන්න. එතකොට මේක ඇවිල්ලා පාඨාංක මේක ඇවිල්ලා මිනුම. බලන්න පාඨාංකයයි මිනුමයි අතර තියෙන වෙනස. ඕක ගොඩක් දෙනා දන්නේ නැත. 2021 වුණු සමහරවට දන්නේ නැත. මේ 22 ඩයල්ස් ටික ඔක දන්නවනේ. ඒ නිසා නිකන් කලබල කරන්නේ නැතුව ඔන්න ඔය සටහන දාගන්න. ඕක ඉතාම වැදගත්. හරි මේක ලියලා ඉන්න. දැන් ලී කැබැල්ලක දිග මැනගන්නා ආකාරය නිවැරදිව පහත පරිදි ඉදිරිපත් කළ හැකියි. මොකද දාගන්න පුතේ මේ කොටසේදී හොඳට නිවැරදිව පිරිසිදුව රූප සටහන් අඳින්න ඕන. ඒක ඉතාම වැදගත් ඈ. ටකල් දාගන්න. හොඳයි. දැන් ඔන්න මිනුම සහ පාඨාංකය අතර වෙනස ඔයගොල්ලෝ දැන් දන්න. දැන් අපිට තියෙන්නේ මෙතනින් එහාට මේ ටික කරන්න. right. මේ වචනේ ලියන්න අර මිනුම පාඨාංකය වගේ ළඟ එක කුඩාම මිනුම පුතේ උපකරණයක කුඩාම මිනුම කියලා කාරණයක් තියෙනවා. ඒ කුඩා මිනුම කියලා කියන්නේ මිනිය හැකි කුඩා තමාගේ කියන එක නෙමෙයි. හරි? ඒ වගේ අදහසක් අපිට දැනුණාට ඒක එහෙම නෙමෙයි කියන එක පස්සේ දවසක පස්සේ මේ කරගෙන යනකොට දෝෂ හරියද කියලා දෙන්න. ඒක නිසා එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක නෙමෙයි. ඇත්තටම කුඩා මිනුම කියලා කියන්නේ යම් උපකරණයක විශ්වාසය තැබිය හැකි කුඩා තමාගේ. එහෙම නැත්නම් උපකරණයක පාඨාංකයේ නිවැරදි වීම පිළිබඳව තැබිය හැකි විශ්වාසය පිළිබඳ අගයක්. ඒක කොට තේරෙන්නේ නැහැ. මේක කරගෙන යනකොට තමයි ඔය වචනේ හරියට තේරෙන්නේ. හරි? ලියන්න මේක. යම් උපකරණයක නිර්වද්‍යතාවය පිළිබඳ මිනුමකි. නිර්වද්‍යතාවය පිළිබඳ මිනුමකි. යම් උපකරණයකින් ලැබෙන
යම් උපකරණයකින් ලැබෙන පාඨාංකයක පාඨාංකයක් කෙරෙහි තැබිය හැකි විශ්වාසය පිළිබඳ මිනුමකි. විශ්වාසය පිළිබඳ මිනුමකි. ඒකට පුතේ නිකන් සරලව නිර්වචනයක් දෙන්න බෑ. උපකරණයට කුඩා මිනුම ඉදිරිපත් වෙලා තියෙන විදිය වෙනස්. අපි මේ උපකරණය තුළ බලමු ඒකට අදාළ කුඩා මිනුම මොකද්ද කියන්නේ. මෙතනදී නිකන් ජෙනරලි නිකන් සාමාන්‍ය විදිහට මම මේ කුඩා මිනුම සඳහා යම් අදහසක් තමයි මේ දෙන්නේ. එන උපකරණයකින් මැනිය හැකි කුඩාතම අගය උපකරණයකින් මැනිය හැකි කුඩාතම අගය කුඩාම මිනුම ලෙස හැඳින්වීම වැරදි හොඳයි නිවැරදි නෙමෙයි වැරදිය ඒකට ඇත්ත හේතුව කියලා දෙනවා. ඉස්සරහදී හම් වෙනවා පුතේ ප්‍රතිශත දෝෂ කියලා කොටසක්. ප්‍රතිශත දෝෂ වලදී එතනට දාලා හේතුව කියලා. ඔතන වහං කරලා ලියා ගන්න. ප්‍රතිශත දෝෂ බලන්න. මොකද පස්සේ දවසක ඔයගොල්ලෝ අපේ පාඩම් බලනකොට නිකන් නෝට් එක බලනකොට මතක් වෙන්න කී එක තමයි මේ දීලා තියෙන්නේ. ප්‍රතිශත දෝෂ බලන්න. right. ප්‍රතිශත දෝෂ බලන්න. වරන් වහන්න. දැන් අපිට උදාහරණයකින් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. මේ කුඩා මිනුම කියලා කියන්නේ මොකක්ද කියලා. පුතේ මම උපකරණ තුනක් ගන්න. මීටර් රූලර් ඉස්සර නම් මේකත් ඉගෙන ගන්න තිබ්බා. ඔයාලගේ සිලබස් එකෙන් මේක අයින් කරලා තියෙනවා. වර්නියර් කැලිපරය මයික්‍රෝමීටර් ස්කෝරුප්පු ආමානය මේ දෙන උපකරණය මේ දෙන්නේ පොදු ලෙස මේ වගේ කුඩාම මිනුම තමයි පුතේ දැන් මේ ඉදිරිපත් කරන්නේ. මේ දෙන උපකරණය මේ අගයන් ගන්නෙ කොහොමද? ඒ වලට හරි පුතේ. හොඳයි. මම මේ උපකරණය මේ මම මේ ඔයගලන්ට දෙනවා. හොඳයි. ඔයගොල්ලෝ තාම මුකුත් දන්නේ නැහැ. උපකරණය මීටර් රූලර්, වර්නියර් කැලිපරය, මයික්‍රෝමීටර් ස්ක්‍රූ ආමානය. සාමාන්‍යයෙන් කුඩාම මිනුම මීටර් රූලර් මිලිමීටර 1යි, වර්නියර් කැලිපරේ මිලිමීටර 0.1යි, මයික්‍රෝමීටර් ස්ක්‍රූ ආමානය 0.01යි. හරි. ඔයගලන්ට වැදගත් වෙන දත්ත ටික. තාම මේ දත්ත ආවේ කොහොමද? ඒවා උනේ කොහොමද කියලා කියන කාරණේ තාම දන්නේ නැහැ. දැන් මේ වර්නියර් කැලිපරේ ගත්තාම 0.1යි මේ 0.1 එන්නේ කොහොමද කියන එක පස්සේ කියලා දෙනවා. දැනට මේ 0.1ක් කියන අගය කියලා දලව හිතා ගන්න.
මේකෙන් කියන්නේ පුතේ මීටර් රූලෙන් මිලිමීටර් කියන්නේ මනින පාඨාංකයක් කෙරෙහි තියන්න පුළුවන් විශ්වාසය මිලිමීටර් 1ක් වෙනකන් විතරයි තියෙන්නේ. වර්නි කැලිපරෙන් ගන්න පුළුවන් පාඨාංකයක විශ්වාසය තියන්න පුළුවන් 0.1 මිලිමීටර් වෙනකන් විතරයි. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක 0.01 මීටර වෙනකන් 0.01 මිලිමීටර වෙනකන් විතරයි විශ්වාසය තියන්න පුළුවන්. දැන් අපි බලමු ඔක ඔහම කොහොමද තේරෙන්නේ දැන් බලමු ඔක ඇත්තටම වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ පාඨාංකයක් අරගෙන කියනවා මේක තමයි ඔයගොල්ලන්ගේ දත්ත සෙට් එක. හොඳේ. මම ඔයාලට දීලා දෙන දත්ත ටික තමයි වෙන්නේ. පාඨාංකයක් අරගන්නවා 5.1 මිලිමීටර. ඔයගොල්ලන්ට කවුරු හරි කෙනෙක් පාඨාංකයක් අරන් කියනවා 5.1 මිලිමීටර කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? මේක මැනපු කෙනා මෙයා මැනපු උපකරණයෙන් මිලිමීටර් 5කුත් මැනලා තව 0.1කුත් නිවැරදිව මැනලා මිලිමීටර් 5කුත් මැනලා තව මිලිමීටර් 0.1කුත් එහෙම නැත්නම් මිලිමීටරෙන් 10න් පංගුවකුත් මැනලා ඒ කියන්නේ මේක මෙහෙම ඉදිරිපත් කරාට පස්සේ මේක නිවැරදි ඉදිරිපත් කිරීමක් නම් ඒක මැනපු පුද්ගලයාට ඒ උපකරණය තියන්න පුළුවන් මිලිමීටර් 5ක් මනින්න පුළුවන්. ඔව් ඒකෙන් 5ක් මනින්නත් පුළුවන්. තව 0.1ක් මනින්නත් පුළුවන්. දැන් මේ උපකරණ තුන අතුරෙන් නැත්නම් 5.3ක් කියලා ගමු. මේ උපකරණ තුන අතුරෙන් මේ පාඨාංකය විය හැක්කේ මොන උපකරණයකින් ගන්න ලද පාඨාංකයක්? ඔය පාඨාංකය ලබාගත හැක්කේ මේ උපකරණ තුනෙන් කාගෙන්ද කියලා ඔයගලගෙන් අහුවොත් ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්න පුළුවන්. පුළුවන් පුතේ. මීටර් රූලක් නම් මේකට පාවිච්චි කරේ මීටර් රූලේ නිවැරදිව විශ්වාසවන්තව මනින්න පුළුවන් මිලිමීටර් 1යි. ඒක මැනිය හැකි කුඩා තමගේ නෙමෙයි. හොඳේ. විශ්වාසය තියන්න පුළුවන් මිලිමීටර් 1ක වෙනසක් දක්වා පමණයි. හැබැයි මේක මැනපු එක්කෙනා මිලිමීටර් 5ක් මැනලා තව 0.1 මැනලා. ඒ කියන්නේ මිලිමීටර් 0.3ක් තව මැනලා. මේක වර්නි කැලිපරෙන් කවුරු හරි පාඨාංකයක් ගත්තා නම් වර්නි කැලිපරේ 0.1ක් වෙනකන් මිලිමීටරෙන් 10න් පංගුව 1ක් වෙනකන් විශ්වාසය තියන්න පුළුවන්. දැන් මේකේ හැටියට 5.3යි කියලා කිව්වහම එයා මිලිමීටර් 5කුත් මැනලා තව 0.3කුත් ෂුවර් පිට මැනලානේ. විශ්වාසවන්තව මැනලා තියෙන තව 0.3ක් තියෙනවා. එහෙනම් පුතේ මේක කීයනවත් මීටර් රූලෙන් මනින්න පුළුවන් වගේක් නෙවෙයි. ඇයි? මීටර් රූලේ විශ්වාසය තියන්න පුළුවන් කීයට විතරද? මිලිමීටර් 1කට විතරයි. වර්නි කැලිපරෙන් මේක මනින්න පුළුවන්. මේ පාඨාංකය වර්නි කැලිපරයකින් මනින ලද අගයක් විය හැකි. ඇයි ඒ? වර්නි කැලිපරයක් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ 0.1 මිලිමීටර වෙනකන් විශ්වාසය තියන්න පුළුවන්. මෙයා 0.1ක් يعني මිලිමීටර 5ක් මැනලා තව 0.1 මැනලා තියෙනවනේ. ඒ කියන්නේ වැඩේ ඕකේනේ. මේකෙන් අපිට කියන්න පුළුවන් 0.1ක තැනක් 0.1ක වෙනසක් දක්වා අපිට ෂුවර් වෙනවා. එහෙනම් අපි එහෙමනේ කියන්නේ මේක මේ උපකරණයෙන් අපිට කොච්චර ෂුවර්ද මිලිමීටර් 0.1ක් වෙනකන් ෂුවර්. එතකොට මෙතනත් මොකද වෙන්නේ? මිලිමීටර් 0.1 මැනලා තියෙනවා. එහෙනම් මේක මිලිමීටරෙන් මේ වර්නි කැලිපරයකින් මනින්න ලද පාඨාංකයක් විය හැකියි. කවුරු හරි කිව්වොත් එහෙම ඉතින් ඔයාගේ පුළුවන් නේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයකුත් මනින්න කියලා. අපිට කියන්න පුළුවන් හරි ඒක මනින්න පුළුවන්. ඒක එයා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් මැන්නා නම් ඒක ඉදිරිපත් කරන්නේ මෙහෙම නෙමෙයි. ඒක ඉදිරිපත් කරන්නේ කොහොමද? 5.3 මිලිමීටර්. මොකද්ද පුතේ ඒක මොකක්ද? 5.3 කියලා කියන්නේ මේක මනින ලද උපාංගයෙන් මිලිමීටර් 5කුත් මැනලා තව මිලිමීටර් 0.3කුත් මැනලා ඕනේ නම් 0.01ක් වෙනකන් තවත් දශම ස්ථානයක් වෙනකන් ෂුවර් එකක් තියන්න පුළුවන්. දැන් බලන්න මේකේ මිලිමීටර් 0.1ක් වෙනකන් ෂුවර් එකක් තියලා තියෙනවා. ඒකනේ 0.1 කියන්නේ 3ක් මැනලා තියෙන්නේ. මේක මැනලා අගට තව බිඳුවක් දැම්මොත් එහෙම ඒකින් කියන්නේ මොකද්ද? මිලිමීටරෙන් මේ 0.01ක් නේ
දෙවෙනි දශම ස්ථානට මේ අරන් දෙන්නේ. එහෙනම් මිලිමීටරෙන් 100න් එකක් වෙනකම් 0.01ක් වෙනකම් අපිට විශ්වාසය තියන්න පුළුවන්. තේරුණාද බලන්න? ඔන්න ඕක තමයි පුතේ කුඩාම මිනුමේ තියෙන කතන්දරේ. කුඩාම මිනුමෙන් අපිට ලබා දෙන අගය අපිට ලබා දෙන තොරතුරු තමයි ඔය තියෙන්නේ. මේකෙන් කියන්නේ 0.01ක් වෙනකම් විශ්වාසය තියන්න පුළුවන්. මේකෙන් කියන්නේ 0.1ක් වෙනකම් විශ්වාසය තියන්න පුළුවන්. මේකෙන් කියන්නේ මිලිමීටරයක් වෙනකම් විශ්වාසය තියන්න පුළුවන්. එහෙනම් මෙහෙම අගයන් දෙකක් දුන්නොත් එහෙම මේ අගය අනිවාර්යයෙන්ම මැනලා තියෙන කාගෙන්ද? වර්නියර් කැලිපරයකින්. මේක කීයටවත් මීටර රූලක් වෙන්න බෑ. ඇයි මීටර රූලෙන් මේ 0.3 කෑලි මනින්න බෑ. වර්නියර් කැලිපරයක් ගත්තට පස්සේ මේ වර්නියර් කැලිපරයකින් වෙන්න පුළුවන් පුතේ මිලිමීටර 5කුත් මැනලා තව 0.1 කෑලි 3ක් මැනලා තියෙනවා. වැඩේ ඕකේනේ. ඒ 0.1ක් නිවැරදිව අපිට 0.1ක් කෙරෙහි විශ්වාසය තියන්න පුළුවන් නම් වැඩේ ඕකේ. මේක මයික්‍රොමීටර් ස්වරූප ප්‍රමාණයෙන් මනින්න බෑ. මොකද මෙතන අගට මුකුත් දීලා නැහැ යා. නමුත් මයික්‍රොමීටර් ස්වරූප ප්‍රමාණයෙන් මැන්න නම් 5.3යි එතනින් එහාට කීයක් හරි නැති වුණත් තව බිංදුවක් දාලා පෙන්නන්නට ඕන. අපිට 3කුත් මැනලා ඕනේ නම් තව තිබ්බා නම් තව 100න් එකකුත් මැනගන්න පුළුවන්. පැහැදිලි නේද? තේරුණාද? එතකොට පුතේ මෙන්න මේ කුඩාම විනුම අණුව තමයි මේ විදිහට පාඨාංකය ඉදිරිපත් කරන්නේ. හරි? දැන් අපි හිතමු මිලිමීටර් 5.01ක් මැන්නයි කියලා. අපි තව පාඨාංකයක් දුන්නා කියලා මිලිමීටර් 6.04 0.14 මේකෙන් මොකක්ද කියන්නේ? ඌ මිලිමීටර් 6කුත් මැනලා තව 0.01 මිලිමීටර වෙනකම් ෂුවර් කරන්න පුළුවන් උපාංගයකින් තමයි ඒක මැනලා තියෙන්නේ. පුතේ එහෙම උපාංගයක් මේ තුන ඇතුලේ තියෙනවද? මේ තුන ඇතුලේ නැහැ. එහෙනම් මේ පාඨාංකය මේ උපාංග තුන ඇතුලෙන් ගත්ත එකක් වෙන්න බෑ. තේරෙනවද? අපි නිකන් උදාහරණයක් වශයෙන් මෙන්න මෙතන ලියමු. සාධාරණ පාඨාංක ආකාරය මිලිමීටර 5ක් නම් තියෙන්නේ. මේක 5යි මිලිමීටර. මේකට නම් 5.0 මිලිමීටර. මේක නම් 5.0 මිලිමීටර. තේරුණාද? එයා මේ එකම 5 මිලිමීටර කියන එක මීටර රූලෙන් මැනලා මෙන්න මෙහෙම ලියන්න. අපිට පුළුවන් මිලිමීටර 5ක් මයින්න විතරයි. වර්නියර් කැලිපරෙන් මැනලා අපිට කියන්න ඕන මිලිමීටර 5යි. අපිට දැන් මේ වෙලාවේ මනින්න තිබ්බේ මිලිමීටර 5යි. හැබැයි අපිට ඕනේ නම් තව තිබ්බා නම් තව 0.1කුත් මැනගන්න පුළුවන්. මයික්‍රොමීටර් ස්වරූප ප්‍රමාණයකින් එක මැන්නා නම් මිලිමීටර 5කුත් මැනලා අපිට ඕනේ නම් තව තිබ්බනම් ඒකේ තව දිග තිබ්බනම් අපිට 0.01ක් වෙනකම් මනින්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒක පුතේ පාඨාංකයේ විශ්වාසය, පාඨාංකයේ අවසාන අගය, පාඨාංකයේ ෂුවර් එක. ෂුවර් 0.01ක් වෙනකම් මේක ෂුවර්. 0.1ක් වෙනකම් මේක ෂුවර්. මිලිමීටරයක් වෙනකම් මේක ෂුවර් කියලා අර ෂුවර් එක තියන්න පුළුවන් අඩුම අගය තමයි මෙන්න මේ කුඩාම මිනුම කියලා කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න මේක හරියට MCQ වල අහනවා. දැන් මම ඊයේ ITN එකේ සාකච්ඡා කරා පුරත් 2015 MCQ පේපර් එක. හරි? ඒක ටෙලිකාස්ට් වෙයි. ලබන සතියේ ඊට පස්සේ විතර ඒක ටෙලිකාස්ට් වෙයි. අන්න ඒකේ 2015 මම තෝරා ගන්නලද ප්‍රශ්න 20ක් සාකච්ඡා කරේ. ඒ 20න් පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ වගේ මේ දශම ස්ථාන සම්බන්ධව දී ප්‍රශ්නයක්. පොඩ්ඩක් හිතලා බලන්න මේ පොයින්ට් එක කොච්චර වැදගත්ද කියලා. මේක තේරුම් නැත්නම් මගේ පර්සනල් මට මෙසේජ් එකක් දාන්න කොතනද මේකේ තේරුම් නැත්තන කියලා මම ආයි මේක උගන්වන තැනේදී මේක මතු කරගෙන කියලා දෙන්නම්. හරිද? නිකන් සරලව ඔලුවට දාගන්න. මෙහෙම සාධාරණ පාඨාංක ආකාරය මීටර රූලක් නම් 5යි. වර්නියර් කැලිපරයක් නම් 5ක් මැනලා තව 0.1ක් මනින්න පුළුවන් කියන එක පෙන්වන්න ඕන. දශම ස්ථානය තව දාලා පෙන්වන්න ඕන. එතන ඉලක්කම නැතුණාට කමන්නේ. ඒ බිඳුවටත් පුතේ අගයක් නැති වුණාට අදහසක් තියෙනවා.
ඒ බිඳුවේ අගයක් නෑ. බිඳුව කියලා කියන්නේ nothing ශුන්‍යයි කියන්නේ. හැබැයි මෙතන බිඳුවක් දාන එකේ මොකද්ද කියන්නේ? අපිට ඕනේ නම් තව තිබ්බනම් දශම එකක් වුණත් මනින්න පුළුවන්. ඒ තරම් මං නිවැරදි. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මන්න නම් 0.01 වෙනකන් ෂුවර් එක තියන්න පුළුවන්. මිලිමීටර් 5යි මැන්නේ. 5 මැන්නට මට තව තිබ්බා නම් තව 0.01 වෙනකන් මනින්න පුළුවන්. තිබ්බනම් මනින්න පුළුවන්. තිබ්බ නැති නිසා තමයි 0.0 දාලා තියෙන්නේ. අන්න ඒ විදිහට පුතේ පාඨාංග ඉදිරිපත් කරන ලද ආකාරයත් ඉතාම වැදගත් මේ වලදී. එතකොට මේක මොකද්ද වෙන්නේ? මේක ඇවිල්ලා වර්නියර් කැලිපරයකින් මනින ලද මේක නම් මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමානයකින් මනලා තියෙන්නේ. මේක මොකද පුතේ කියන්නේ? කිසිම යත කිසිම උපකරණයකින් මැනිය නොහැක. මේ රතු පාටින් දාලා තියෙන්නේ මේක මනින ලද උපකරණේ තියෙන්න ඕන කුඩා මිනුම. හරි. හරි රයිට්. හොඳයි. දැන් මේ බෝඩ් එකේ තියෙන කාරණේ පුතේ දාගන්න. ඒක ලියන්න. උදාහරණයක් ලෙස උපකරණ තුනක් සහ ඒවායේ කුඩාම මිනුම් සහ පාඨාංක ඉදිරිපත් කරන ආකාර පහත දක්වා ඇත. පාඨාංක ඉදිරිපත් කරන ආකාර පහත දක්වා ඇත. හරි රයිට්. ඔය බෝඩ් එකේ තියෙන එක ටක් ගාලා දාගන්න පුතේ. ටක් ගාලා බෝඩ් එකේ තියෙන දාගන්න. මම ඔයගලන්ට පේන ටික දාගන්න. මම ඊට පස්සේ තනින් තන zoom කරලා පෙන්නන්නම් ඈ. ඒක බලා ගන්න පුළුවන් නේ. පුතේ අන්තිමට තියෙන උපකරණේ තියෙන මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානය. බලන්න ඔයගොල්ලෝ ලියාගත්තු වල මොන හරි වැරද්දක් තියෙනවද කියලා. වර්නියර් කැලිපරයේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානය. මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානය. මෙතන සාධාරණ පාඨාංක ආකාරය පහයි දශම 3 වර්නියර් කැලිපරයකින් මනින ලද 5.3 මිලිමීටර් මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානයකින් මනින ලද. මේ තියෙන අර වෙනස් එක්කෙනා නේ 6.0114 මිලිමීටර්. ඒක මේ ඔය රතු පාටින් දාලා තියෙන ඔය තියෙන පුතේ ඒක මැනපු මිනුම් උපකරණයේ කුඩා මිනුම. එහෙම එකක් අපි ගාව නැහැනේ.
මේ අපි ගාව තියෙන කීයද? මෙතන විතර මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය 0.1 තියෙනවා. ආයි වර්නි කැලිපරේ 0.1 තියෙන මේක 0.01 මේක 0.1 ඊළඟ එක මිලිමීටර් 1. එතන නමුත් මෙතන තියෙන අගයක් බලන්නකො 0.01 මිලිමීටර තමයි ඒක මැනින් ලද මේ උපකරණයේ කුඩාම මිනුම. එතකොට හරිනේ බලන්න දශම ස්ථාන ගානේ තමයි ඒක තියන්නේ 0.14යි නා 0.6.0.14යි නා ඔය විදිහට තියන්න පුළුවන්. මේ දිනේ ඒක යටතේ ලියන්න තියෙන කොටස ඉහත කිසිම උපකරණයකින් මැනිය නොහැක. මැනපු උපකරණයේ තිබුණු කුඩා මිනුම කියන එක තමයි ඔය 0.0.1ට දාලා තියෙන්නේ. එතකොට දරුවෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්න වලට මට පැහැදිලි නෑ පුතේ. එතකොට කුඩාම මිනුම කියන්නේ ඒ උපකරණයකින් විශ්වාසවන්තව මැනලා ගන්න පුළුවන් අඩුම අගය නේද? ඔව්. ඒක තමයි කිව්වේ පුතේ. විශ්වාසවන්තව මැනලා ගන්න පුළුවන් අඩුම අගය නෙමෙයි. එතන අර වචනයක ප්‍රශ්නයක් තියෙනවා. මැනලා ගන්න පුළුවන් අගය කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ ඔතන අපිට මේක කියද්දි හිතෙන්නෙම මැනලා ගන්න පුළුවන් අගය. ඕගොල්ලෝ දැනට එහෙම හිතාගෙන හිටියත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය ප්‍රතිශත දෝෂ කියලා කොටසක් හම් වෙනවා. අන්න එතනදි කියලා දෙනවා. ඒක මැනලා ඒ කියන්නේ ඒක මැනලා අපිට අගයක් වශයෙන් පාවිච්චි කරන්න බෑ කිව්වා. ඒ කියන්නේ ඒකේ දෝෂය 100%ක් වෙනවා. අපිට එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා පුතේ දැනට ඔයගොල්ලෝ මැනිය හැකි කුඩාතම අගය කියන එක ඒක පාවිච්චි කරන්න එපා. ඒක වැරදි වෙනවා ඉස්සරහදී. දැනට හරියි කියලා හිතුණා. හරිනේ? ඒක නිසා විශ්වාසය තියන්න පුළුවන් ආකාරය. මෙහෙමනේ. අපි කියනවා 0.01ක් වෙනකම් මේක විශ්වාසය තියන්න පුළුවන්. හැබැයි මේකෙන් මනින්න පුළුවන් කුඩාම අගය 0.01 නෙමෙයි. ඒක සෙන්ටිමීටර එකක් දුක දෙනවා ඔගේ. ගාණක් එනවා. මේක නම් මේ මීටර රූලක නම් සෙන්ටිමීටර 10ක් එනවා. හරි මේගොල්ලෝ ගත්තම ඒගොල්ලන්ට අදාළ අගයන් එනවා. ඒතර මැනිය හැකි කුඩාතම ආකාරය නෙමෙයි කුඩාම අගය නෙමෙයි විශ්වාසය තියන්න පුළුවන් කුඩාම. විශ්වාසය තියෙන එකයි මනින එකයි වෙනස්. දෙක. ඒක මම අර ස්පෙෂල් තැනකට අහන් පස්සේ ප්‍රතිශත දෝෂය කැලලට ආවට පස්සේ ගාන්න ක්ලියර් කරලා දෙන්න. හරි. දැනට ඔළුවේ තියාගන්න මැනිය හැකි කුඩාතම අගය නෙමෙයි මොකද විශ්වාසය තියන්න පුළුවන් කුඩාම අගය. මෙතන දශම එකේවා තුනකටනේ විශ්වාසය තියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක තියන්න පුළුවන් කුඩාම අගයේ විශ්වාසය තියන්න පුළුවන් දශම එකයි. ඒක ඕකේ. විශ්වාසය තියන්න පුළුවන් කුඩාම අගයේ දශම එකයි. හැබැයි මම මෙතන මැනලා කීයක් මැනලා තියෙනවද? මිලිමීටර් 5කුත් මැනලා 0.3ක් මැනලා තියෙනවා. අනේ ඒකයි. right. හොඳයි. ලියන්න පුතේ මාතෘකාව. ලියන්න මාතෘකාව. වර්නීය කැලිපරය ඔයගලන්ට මේක පෙන්නත හැකි මට අමතක වුණා. එහෙනම් තනි පෙට්ටියක ළමයි තියෙන්නේ. හරි. මේ තියෙන්නේ.
මෙන්න මේක තමයි ජල අන්වීක්ෂය. හරි මේ දේන පුතේ ඔයගලන්ට දැනට ලංකාවේ හොයාගන්න පුළුවන් හොඳම ජල අන්වීක්ෂය. මේක තමයි ජල අන්වීක්ෂය. මේ විදිහට සිරස් පරිමාණ තිරස් පරිමාණ මේ වගේ අන්වීක්ෂ කැලලා තියෙනවා. මේක තමයි ජල අන්වීක්ෂය. හරි නේද? ටිකක් බරයි. දරුවෝ ආනවා ෆිසිකල් ක්ලාස් එකේදී අපිට මේව අල්ලන්න දෙනවද කියලා පුතේ ෆිසිකල් ක්ලාස් වල ඔයගොල්ලෝ පාවිච්චි කරන්නත් තියෙනවා. ඔය ඔක්කොම හිතේ හැටියට පාවිච්චි කරලා තමන්ගේ උපකරණ කියලා හිතලා පාවිච්චි කරලා කඩන්න විදින්න තු ඒකනේ මම තමන්ගේ උපකරණ කියලා කියන්නේ. තමන්ගේ දෙයක් කවදාවත් කඩන්න විදින්නේ නැහැ. තමන්ගේ උපකරණ කියලා හිතලා පාවිච්චි කරලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියලා තමයි ඔයගොල්ලන් යවන්නේ. ෆිසිකල් කරන කට්ටියට ඒ chance එක තියෙනවා. right. හොඳයි. දැන් වර්නීය කැලිපරේ. වර්නීය කැලිපරේ. දැන් මෙන්න චිත්‍රපටයක් තියෙන්නේ අර මොනවා ගැජට් එක. ඔය චිත්‍රය තියෙන හැකියාව සුපිරිය පුතේ.
ඔන්න ඔහොම තමයි පුතේ වර්නියර් කැලිපරේ තියෙන්නේ. දැන් ඕක අඳින්න ඔයගලන්ට අඳින්න පුළුවන් වෙනවටත් වඩා ඔකේ නම් කිරීම තමයි කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. මෙයාලට අපි කියනවා ඇතුළත හනු. ඒකලට අපි කියනවා පිටත හනු. මේක සර්පණ රෝධය. මේක ගැඹුර මනින කූර. මේක මුරිච්චිය. හරිද? මෙන්න මේකේ සංකේත දෙකක් මම දානවා. මේ දිනේ කැපිටල් M, මේ දිනේ කැපිටල් V. මේකේ පුතේ කැපිටල් M කියලා කියන්නේ එක්කෙනෙක්, කැපිටල් V කියලා කියන්නේ එක්කෙනෙක්, කැපිටල් M කියලා කියන්නේ ප්‍රධාන පරිමාණය. මේක වර්නීය පරිමාණය. නොම තමයි තියෙන නම් කිරීම. හරිද? දැන් ඔබ මෙය ඇඳලා නම් කරගන්න ටග් ගාලා. ටග් ගාලා ඇඳලා නම් කරගන්න. මේක පුතේ විභාගයට අඳින්න එන හැකියාව ඉතාම අඩුයි. විභාගයට අඳින්නම් ඉන්නේ නැහැ වගේ ඕක. හැබැයි මේක අඳිනකොට තමයි ඔයගලන්ට මේක මතකයේ ඉන්නේ. මොකද ඔන්ලයින් කරද්දි මේක ඇඳවීම ඉතා වැදගත් වෙනවා ඔයගලන්ට මතක තියාගන්න. ඕකේ මම ওই පරිමාණ ටික zoom කරලා දෙන්නම්. වටේ එළිය හැඩය ඇඳ ගන්න මුලින්ම. පරිමාණ ටික මුලින්ම zoom කරලා පස්සේ මම දෙන්නම්. මුලින්ම ඇඳ ගන්න මේ වටේ හැඩේ. පරිමාණය ඔන්න ඕක තමයි තියෙන්නේ. වර්නීය පරිමාණය කියලා කියන්නේ මේක තමයි ඔය තියෙන්නේ. ගැඹුර මනින කූර, ප්‍රධාන පරිමාණය සහ වර්නීය පරිමාණය, සාමාන්‍යයෙන් තියෙන පුතේ 10 වෙනකම්. සාමාන්‍යයෙන් මේ උපාංගවල තියෙන 10 වෙනකම්. හරි? මෙන්න මෙතන ඇතුළත හනු කියන එක තමයි උඩ තියෙන්නේ. මේ දරුවෝ අහපු ප්‍රශ්න වලට තමයි මම මේ උත්තර දෙන්නේ හොඳේ. ඇතුළත හනු. මෙතන තියෙන්නේ පිටත හනු. හරි? මුරිච්චිය. ඉස්සෙල්ලා දරුවෙක් අර ප්‍රශ්න අහනවා ඉස්සෙල්ලා මේ අහපු අර උගන්වපු තියරියට අදාළව ඒකේ දරුවා ප්‍රශ්න ඇහුවේ ඒ කියන්නේ 5.9 වෙනකම් මනින්න පුළුවන් 5.1 මනින්න අමාරුයි කියන එක නේද කියලා. ඔව් පුතේ. ඒක හරි. right. හොඳයි. ඕකේ පුතේ. දැන් මෙන්න මේ කැලෙන් කැලලට භාවිතය මොකක්ද? ඊළඟට ඒගොල්ලෝගේ
ගොඩාක් වෙලාවට මෙතෙක් ඉතිහාසෙට ඇවිල්ලා නැහැ. සාමාන්‍ය ඉච්චර ගොම් පාටුනේ ගන්න නැහැ වගේ රූපයක් අඳින්න. මේක මම මේ දැන් අඳින්න දුන්නේ ඔන්ලයින් ක්ලාස් එකකදී පුතේ මේක මෙහෙම ඇඳලා කරන එක තමයි හොඳම. නැත්නම් අර ඔළුවට යන්නේ නැහැ. දැන් අපි කරේ මම ඉගෙන ගත්තේ තෝ ඇඳලා ඉගෙන ගත්තා. නිසා අපේ ටියුට් එකේ තෝ print කරලා තිබ්බා. හැබැයි එක සැරයක් හරි ඇඳලා ඉගෙන ගත්තාම පස්සේ ඔළුවට යන මතකේ වැඩි. හරි ඒක නිසා මේක අඳින්න උපකරණ ටික ඇඳලා පුරුදු වෙන්න. හැම උපකරණයක්ම නෙවෙයි දැන් චලන විශ්ව වගේ නම් අඳින එක තේරුමක් නැහැ. හරි ඒක ටිකක් සංකීර්ණයිනේ. ඉතින් සංකීර්ණයම වැඩන්නේ. මේක වැදගත්. මේ ප්‍රධාන තුනම වැදගත්. හරි. right. හොඳයි. දැන් මාතෘකාව අනුමාතෘකාව ලියන මේක යටතේ ඇතුළත හනු. ඇතුළත හනු. මේක ඉංග්‍රීසි නම පුතේ වර්නියර් කැලිපර්ම තමයි. වර්නියර් කැලිපර්. වර්නියර් කැලිපර්. මේ ඉංග්‍රීසි ටර්ම් එක නම වර්නියර් කැලිපර්. ඔකේ ඩබල් එල් නේද කියලා මතක නැහැ. ඔක ඩබල් එල් නෙවෙයි නැත්නම් නිකන් සිම්පල් එල් එනවා. වර්නියර් කැලිපර්. හරි. දැන් මේ ඇතුළත හනු කියලා ලියුවේ. මේ ඇතුළත හනු මොකටද භාවිතා කරන්නේ? ඇතුළත හනු භාවිතා කරන්නේ පුතේ අභ්‍යන්තර විස්කම්භය මැනගන්න. පොඩි ලෑලි දෙකක් අතර පවතින හිස් පරතරය මැනගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මෙන්න මේ වගේ රවුමක් ගත්තොත් මේ තියෙන රවුමේ මේ අභ්‍යන්තර විස්කම්භය තියෙනවානේ. අන්න ඒකව මැනගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ තියෙන බාහිර අණු මේ බාහිර අණු මෙහෙම සෙට් කරලා මේ මෙහෙම තියලා මේ පේනවා. මෙහෙම අල්ලගත්තාම මෙයාගේ මෙන්න මේක මේ ෆ්ලැට් නේ පුතේ. මේකේ මේ පැත්ත ෆ්ලැට්. ඊළඟට ආයි මෙතනත් මේකත් ෆ්ලැට්. ඒතර ගානට ගිහලා මේ විත්තියට නියමටම හේතු වෙනවා. පේනවා දෙකට මම හිතන්නේ මේ මෙහෙම ගානට විත්තියට හේතු වෙනවා. මේ පැත්තත් ඇවිල්ලා ගානට විත්තියට හේතු වෙනවා මෙන්න මෙහෙම. හරි? ඒක හේතු වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් පාඨාංකය කියව ගන්න. ඒක පස්සේ අපි ඉගෙන ගමු. හරිනේ? ඒක තමයි අභ්‍යන්තර විස්කම්භයේ වයින් ආකාරය. දැන් අපිට මෙයාගේ බාහිර විස්කම්භය වෙන ගන්න තියෙනවා කියන්නේ. මේක නම් මේකට ලොකු වැඩි බාහිර විස්කම්භය වෙන ගන්න. අපිට මේ වගේ නිකන් පොඩි පෙට්ටියක් ගත්තොත් ඉතින් එහෙම බාහිර විස්කම්භය වයින්නවා කියලා කියන්නේ මෙහෙම. මෙහෙම අල්ලගන්නකො. තේරුණා? මෙන්න මෙහෙම අල්ලගන්න පුළුවන්. මේ බාහිර හණු දෙකට මෙන්න මෙහෙම අල්ලගන්න පුළුවන්. ඒක අල්ලගෙන මෙන්න මෙතනින් පාඨාංකය හරියට කියව ගන්න පුළුවන් කීයද කියලා. එතකොට මේ ගැඹුරු වයින් කුරේවලදී මම කියලා දෙන්නම්. ඉතින් මුලින්ම දැන් අතලත අහනුනේ කියන්න. අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීමට අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීමට අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීමට අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීමට වරන් ඇතුලේ නලයක දැන් ලෑලි දෙකක් අතර පරතරය මැන ගැනීමට මෙය භාවිත කරයි. ඔන්නෝම සෙටප් එක හදන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම ලෑලි දෙකක් තිබ්බොත් එහෙම
මේ ලෑලි දෙක අතර පරතරයට ගානට මේක මෙහෙම සෙට් කරන්න. ඔය විදිහට මැන ගන්න පුළුවන් පුතේ. යන ලියා ගන්න බැරි විච දරුවන්ට මම මේ කියන්නේ අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීම, ලෑලි දෙකක් අතර පරතරය මැන ගැනීම සඳහා මෙම කොටස භාවිත කෙරේ. අභ්‍යන්තර විස්කම්භය මැන ගැනීම සහ ලෑලි දෙකක් අතර පරතරය මැන ගැනීමට මෙම කොටස භාවිත කෙරේ. මෙන්න මේ රූප දෙක අඳ ගන්නක් ගන්න. පග්ගල දා ගන්න. හරි. ලියන්න පුතේ බාහිර හනු. බාහිර හනු. බාහිර හනු. යන නලයක බාහිර විස්කම්භය මැන ගැනීම, නලයක බාහිර විස්කම්භය මැන ගැනීම කුඩා දිගක් මැන ගැනීම ලේරපොඩින නලයක බාහිර විස්කම්භය මැන ගැනීම කුඩා දණ්ඩක දිගක් මැන ගැනීම මෙමගින් සිදු කළ හැකියි. ඊළඟට කුඩා දණ්ඩක් මෙන්න මෙහෙම ඔය අතරට හිර කරලා
දැනගන්න පුළුවන් මතක තියාගන්න මේ වර්නියර් කැලිපර් වල තියෙන පුතේ මෙන්න මෙහෙම පොඩි කට්ටයක් සමහර වෙන්නේ. ඔය කට්ටේ පන්නලා තමයි මේ දණ්ඩ තියන්න ඕන. හරි? මේ කට්ටේට අහු වෙන විදිහට දණ්ඩ තියන්නේ නැහැ. එතන මෙතන ඔය රූප සරහන ගත්තට පස්සේ ඔය රූප සරහනේ ඔන්නතර පේනවාද කට්ටයක් තියෙන පුංචි. මේ පැත්තේ තියෙන ඔයගේ කට්ටයක්. ඒතර නිල් පාටින් පෙන්නලා තියෙන දණ්ඩ ඔය කට්ටේට අහු වෙන්න තියන්නේ නැහැ. හරි? ඒක අහු නොවෙන්න තමයි තියන්න ඕන. හරි? එතකොට ඔන්න රූප දෙක ඇඳගන්නටක් ගන්න. මේ zoom in කරනකොට පුතේ ඔහම zoom කරද්දී පොඩ්ඩක් සමහර ලාවට කනෙක්ෂන් අවුල් තියෙන කට්ටියගේ කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒකට sorry මේ මොකද හේතුව zoom කරනකොට ලොකු data ප්‍රමාණයක් එනවා data ප්‍රමාණයක් යනවා. මේ එතකොට ඔයාලට සමහරවිට data connection එක අවුල් වුණොත් ඒක interrupt වෙන්න පුළුවන්. ටග්ගලව කැඳගෙන හරිද? right. පුතේ එහෙම මේ දරුවෙක් අහනවා එහෙනම් මේ කට්ටයට තියන්න නැති වෙන හේතුව මොකද්ද කියන්නේ? ඒක අපි වෙණි කෙලපරේ මම අහුම් පෙන්නන්නම්. ඒ කියන්නේ පාඩාංග ගන්න වෙලාවට අරන් පෙන්නන්නම්. එහෙම තිබ්බොත් මොකද්ද වෙන්නේ කියලා. හරි? එතකොට පොඩි අගයක අඩුවක් මේ වැඩිපුර මොන නෑ sorry අඩුවෙන් කියවන්න. ඒක තමයි හානිය. ඒතර ඕවා ප්‍රශ්න වලට උනත් දෙන්න පුළුවන් ඈ. ඒ නිසා ටිකක් ඒ වගේ ඒවා කල්පනාවෙන් කරන්න ඕන. එහෙම කට්ටෙට නොතියන්න හේතුව තමයි හරියටම වර්ණීය පරිමාණයේ බිඳුවයි ප්‍රධාන පරිමාණයේ බිඳුවයි සෙට් වෙන්නේ මෙන්න මේ ධාරයට මේ ධාරේ ගානට හේතු වෙලා තියෙනවා. ඒ හේතු ටික මෙතනින් පොඩි හිලක් පේනවා. දැන් පොඩි හිලක් පේනවා. ඒ කියන්නේ මේ කැලි දෙක සෙට් වෙන්නේ නැහැ ඒකට. මම කියලා දෙන්නම් වෙන්න. ඒතර කොටසක් අඩුවෙන් තමයි හැන්සල් කියවන්නේ. right. හරි. හොඳයි. මාතෘකාව ලියන්න. වර්ණීය පරිමාණය හා චුටකින් මේ වාක්‍යය ලියන්න. මෙම උපකරණය වර්ණීය පරිමාණය භාවිතයෙන් නිර්මාණය කර ඇත. වර්ණීය පරිමාණය භාවිතයෙන් නිර්මාණය කර ඇත. මාතෘකාව ලියන්න පුතේ. වර්ණීය පරිමාණය හා කුඩාම මිනුම වර්ණීය පරිමාණය හා කුඩාම මිනුම වර්ණීය පරිමාණය හා කුඩාම මිනුම right. හොඳයි. මම අදට මෙතනින් නවත්තනවා.
හේතුව වර්ණීය පරිමාණය කුඩා වෙනම එකට අරගෙන හොඳට විස්තර කරලා කරන්න ඕන පුතේ. ඒකට සාමාන්‍ය පැයකමාරක් විතර යනවා. ඒක නිසා මෙතනින් නවත්තනවා. ඔයගලන්ට ඊළඟ දවසේ අපි ඊළඟ අඟහරුවාදා වර්ණීය පරිමාණයත් එක්ක කරගෙන යන්න පුළුවන්. ෆිසිකලි පටන් ගත්තොත් ප්‍රශ්නයක් කරගන්න එපා. ෆිසිකලි සාමාන්‍ය විදියට පන්ති තියෙනවා. ඒකේ ඔන්ලයින් ක්ලාස් එකත් ඒත් එක්කම කරනවා. ඒක නිසා ඔයගලන්ට පාඩුවක් නොවෙන්න තමයි ඔන්ලයින් එකෙන් දරුවන්ටත් පාඩුවක් නොවෙන්න. ෆිසිකලි ඉන්න දරුවන්ටත් පාඩුවක් නොවෙන්න තමයි මේ ටික ඕගනයිස් කරලා දෙන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න මේ ඔන්ලයින් ක්‍රමයේ පවතින දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතාව නිසා ඔයගලගේ අනාගත ඉලක්ක අඩු කරගන්න එපා. අනාගත ඉලක්ක වලට හානි කරගන්න එපා. ඒවා අතහැරලා දාන්න එපා. උපරිම උත්සාහ කරගන්න. උපරිම උත්සාහ කරලා මේ ඔන්ලයින් වල තියෙන මේ කට්ට පොඩ්ඩක් කාගෙන මේ ටිකේ කරගන්න. ඕගලන්ට මේකේ අනිත් වාසිය තමයි YouTube එකට ගියාම ඕන තරම් පාඩම් ඕන විදිහට ඉගෙන ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ YouTube channel එකට ගියත් ඔයගලන්ට ඉස්සරහ තියෙන පාඩම් වල යම් කිසි ටච් එකක් ගන්න පුළුවන්. හරි ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් පාඩම් දැම්ම තාමම නැහැ. සමහර විට ඔය තාපේ වගේ එකක් කොට සෙල්ලමක් දාගන්න පුළුවන්. නමුත් අමාරුයි. ඔය යාන්ත්‍රික විද්‍යාවේ නිව්ටන් නියම ටික ඔක්කත් කරලා තිබ්බනම් කිසි කතාවක් නැතුව ඉස්සරහට තියෙන ගොඩක් දේ පාඩම් වලට හොම දාලා කරගෙන යන්න පුළුවන්. හරි? ඒක නිසා ඉක්මනට මේ ටික ඉවර කරගමු. අපි ඉක්මනට ඉවර කරලා අපි වැඩ ටික කරලා පේපර් වලට ඉක්මනට එපා. හරි? ඒක නිසා දැන් ළමයින්ගේ පේපර් ටික බලලා ඉවරයි. පේපර් මේව කරලා ඉවරයි. ඒකට ඔයගලන්ට දැන් ඉස්සරහට පොල් එහෙම ඊවන් පොල් දීලා ප්‍රශ්න පොඩ්ඩක් වැරදුනියයි අනම්මනම් කින්ද බන්ද කියලා පොඩ්ඩක් බලනවා. ඒතර ඔයගලන්ගේ පේපර් එක ඔයගොල්ලෝ ගාව නැත්නම් මට මෙසේජ් එකක් දාලා තියන්න මම ඔයගලන්ගේ පේපර් එකේ කොපියක් ඔයාලට එවන්නම්. පර්සනලි එවන්නම් ඈ. ගෲප් එකේ දාන්න නැතුව පර්සනලි එවන්නම්. හරිනේ? මට එනම් ඒකට බලලා පේපර් එක නැත්නම් ඔයගොල්ලන්ගේ ඊමේල් එකට ඇවිල්ලා මට මෙසේජ් එකක් දාලා දෙන්න. හරි. එහෙනම් මෙතනින් පන්ති ඉවර කරනවා දුවේ පුතේ. පරිස්සමෙන් ඉන්න එහෙනම්. සුබ දවසක්. good night.